වස්සාන ධර්ම දේශනා ගුණස්යා භරණං ඥානං ගුණය බබලන්න නම් ඥානෙ තියෙන්න ඕන. ගුණවත් උනත් මදි. දැන් අපේ සමාජයේ සමහරු කියන දෙයක් තමයි ඔය කියන ගුණවත්කම වැඩි වෙන තරමටම අපිට තමයි කරදර. හිත හොඳ වැඩි මිනිහට හැමදාම ප්‍රශ්න. ගොඩක් වෙලාවල් වලදී මේ ගුණවන්තකම තියෙන කෙනෙකුට වැඩිපුර ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කාරණාවක් තමයි ගුණය බබලන ඥානෙ නැමැති ආභරණය නොමැතිකම. රූපය මිනිස්යාව බබලවනවා. රූපය ගුණය නිසා බබලනවා. ගුණවන්තකම ඥානය නිසා බබලනවා. ඥානස්යා බර්ණක්ෂම ඥානවන්තකම ඉවසීමෙන් බබලනවා. එනිසා මිනිස්සෙක් ලස්සන වෙන්න මෙන්න මේ ආභරණ ඔක්කොම ඕන. රූපය, ගුණය, ඥානය, ඒ වගේම ඉවසීම. මෙන්න මේ ගුණයන් පෝෂණය කරන පුද්ගලයෙකුට කවදාකවත් ජීවිත ගමනේ වරදින්නේ නැහැ. සෙය්‍යෝ හෝති න පාපියෝ. පිරිහීමකටපත් වෙන්නේ ඒ කෙනා දියුණුවටමපත් වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ අනුලා ශාන්ති මෑණියන්ගේ 60 වන ජන්මදිනය සිහි කරමින් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුලා ශාන්ති මෑණියන්ගේ දයාබර ස්වාමි පුරුෂයා වන හේමසිරි මහත්මයා සහ දියණියන් සිව් දෙනා සහ පුතුණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ සදැහැති දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ 60 වන ජන්මදිනය සමරන අනුලා ශාන්ති මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න ආදරණීය ස්වාමි පුරුෂයාණන් හේමසිරි මහත්මයා එවැගේම දරුවන් 5 දෙනා, දියණියන් 4 දෙනා, එවැගේම පුතුණුවන් ඇතුළු කොට ඇති කොයි කවුරුත් ඒක රාශී වෙලයි මේ උතුම් පින්කම අද සම්පූර්ණ කරන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින ගාථා දේශනාවක් පිළිබඳව.
ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්ත මේ ගාථාව මේ හැම කෙනෙක්ම අහලා තියෙන කනට හුරු එවැගේම බොහෝ දෙනෙකුට කටපාඩම් ගාථා දේශනාවක්. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාවන්ට සෙත්පතන්න මේ ගාථාව භාවිතා කරනවා. මේ ගාථාව පිළිබඳව ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු වෙච්ච නිධාන කතාව පිළිබඳව අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කර දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව අන්තර්ගතව පවතින්නේ ධම්මපදයේ. ධම්මපදයේ සහස්‍ර කියන වග්ගයේ තමයි මේ ගාථාව අපට දකින්න ලැබෙන්නේ. දඹදිව තිබුණා දීඝලම්බික කියලා බමුණු ගමක්. මේ ගමේ බොහෝ දෙනෙක් බමුණු. ඒ නිසා තමයි බමුණු ගමක් කියලා කිව්වේ. මෙන්න මේ බමුණන්ගෙන් දෙදෙනෙක් බාහිර පැවිද්දෙන් පැවිදි වෙලා තවුසන් හැටියට කටයුතු කළා. පැවිද්ද කියලා කියනකොට පින්වතුනි සම්බුද්ධ ශාසනයේ පමණක් නෙවෙයි, අපි දන්නවා බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට දඹදිව දෙසටක් මිත්‍යා දෘෂ්ටිය තිබුණා. ඒ වගේම දඹදිව ෂඩ් ශාස්ත්‍රූවරු හිටියා. ඒ ෂඩ් ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම පිළිගත්ත අනුගාමිකයෝ ඒ ශාස්ත්‍රූවරු ළඟට ගිහිල්ලා පැවිදි වුණා. ඒ හැමෝටම පැවිද්දෝ කියලා තමයි හැඳින්වුවේ. එතකොට මේ බමුණු දෙන්නත් බුද්ධ ශාසනයේ නෙවෙයි තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. මෙන්න මේ තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච මේ බමුණු දෙන්න අතරේ එක බමුණෙක් එක තවුසෙක් කල්පනා කළා මේ පැවිද්ද නිසා මගේ අම්මගේ තාත්තගේ පරපුර මෙතනින් නවතිනවා. ඒ නිසා මම තවුස් දම් පුරලා හරියන්නේ නැහැ. තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ජීවිතය ගත කරලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් අපේ පරපුර මෙතනින් නවතිනවා. ඒ නිසා මම මගේ පරපුර ඉදිරියට ගෙන යාම සඳහා දෙමව්පියන්ගෙන් ලැබුණු ඒ පරපුර ඉදිරියට ගෙන යාම සඳහා මම මේ පැවිද්ද අත්හරිනවා කියලා කල්පනා කරලා එක්කෙනෙක් මේ තවුස් පැවිද්ද අත්හැරියා. එතකොට දීඝලම්බික කියන බමුණු ගමේ හිටපු බමුණන් අතරේ දෙන්නෙක් තමයි තවුස් පැවිද්දෙන් පැවිදි වුණේ. මේ තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච දෙන්නගෙන් එක්කෙනෙකුට ඇතිවෙච්ච අදහස තමයි මම දැන් තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මෙතනින් එහාට මගේ පරම්පරාව ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේ පැවිද්දෙහි ඉඳලා වැඩක් නැහැ. මම සිවුරු ඇරලා එහෙම නැත්නම් පැවිද්දත් ඇරලා දාලා යා යුතුයි කියලා මොකද කළේ? නැවත වතාවක් ගිහි ජීවිතයට යොමු වුණා. තවුස් පැවිද්දත් ඇරලා දාලා ගෙදර ගියා. ගිහිල්ලා කිරි දෙනුන් 100ක් මසුරන් 100ක් දායාද ලැබමින් විවාහ ප්‍රාප්ත වුණා. ටික කාලයක් ගත වුණාට පස්සේ මේ බමුණටයි බැමිණිටයි එක පුතෙකුත් හම්බුණා. මේ කාලය වෙනකොට බමුණගේ මිත්‍ර තාපසතුමා පිට රටකට ගිහිල්ලා නැවත වතාවක් දීඝලම්බික කියන ගමට පැමිණියා. ඒ කියන්නේ තමන් සමග තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච අනිත් බමුණ. එයා තමයි මිත්‍ර තාපසතුමා. මේ මිත්‍ර තාපසතුමා දීඝලම්බික කියන ගමට නැවත ඇවිල්ලා වාසය කරනකොට මේ බමුණ නැවත වතාවක් දීඝලම්බික ගමට මගේ තවුස් පැවිදි කාලේ මගේ මිත්‍රයා නැවත ඇවිල්ලා තියෙනවා. මම මගේ මිත්‍රයා බලන්න
ඒ තාපසතුමා බලන්න මගේ නෝනයි ළමයයි එක්කරගෙන මම යන්න ඕනෑ කියලා මේ 3 දෙනාම අර තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච තාපසතුමා හමු වෙන්න ගියා. ගිහිල් ඉවර වෙලා පළවෙනියට මොකද කළේ? තමන්ගේ අතේ හිටපු පුතාව මේ බමුණා බැමිණිට දීලා මේ තවුසට වැන්දා. ඊට පස්සේ බැමිණිය තමන්ගේ අතේ හිටපු දරුවා බමුණට දීලා බැමිණිය මේ තවුසට වැන්දා. මේ බමුණයි බැමිණී දෙන්නම වඳිනකොට මේ තාපසතුමා දෙදෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. බමුණයි බැමිණී දෙන්නම මාරුවෙන් මාරුවට තමන්ගේ දරුවා අනිත් කෙනාට දීලා වන්දනා කරනකොට මේ දෙන්නටම මේ තාපසතුමා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මේ බමුණයි බැමිණී දෙන්නම එකතු වෙලා තමන්ගේ පුතා ලවා මේ තාපසතුමාට වන්දවන්න හදනකොට මේ තාපසතුමා දරුවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ නැහැ. ආශිර්වාද කරන්න නැතුව නිහඬ වුණා. දැන් මේ බමුණටයි බැමිණිටයි මේක මහ පුදුම සහගත ප්‍රහෙලිකාවක් බවට පත් වුණා. අපි දෙන්න තාපසතුමාට වන්දනා කරනකොට අපි දෙන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. මේ අලුත උපන්න පුංචි ළමයා ලව්ව වන්දනා කරනකොට මේ ළමයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ නැහැ මේ තාපසතුමා. ඊට පස්සේ මේ බමුණා මේ තාපසතුමාගෙන් විමසනවා, ස්වාමීනි ඔබ වහන්සේ අපි දෙන්න වඳිනකොට අපට ආයුෂ බොහෝ වේවා කියලා ආශිර්වාද කළා. හැබැයි මගේ පුතා ලවා මං වන්දවනකොට මගේ පුතාට ආශිර්වාද කළේ නැහැ. දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළේ නැහැ. එහෙම නොකරන්න හේතුවක් තියනවාද? කුමක් නිසාද මගේ පුතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ නැත්තේ? මගේ පුතාට ඊතා ළඟ අනතුරක්වත් තියනවාද? මගේ මේ පුතා කොච්චර කාලයක් ජීවත් වෙනවද? මේ ගැන අහනකොට මේ තවුස උත්තර දෙනවා, ඔබේ පුතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ නැත්තේ පුතාට දීර්ඝායුෂ නොමැති නිසා. ඔබේ පුතා ජීවත් වෙන්නේ දවස් 7යි කියලා මේ තාපසතුමා බමුණටයි බැමිණිටයි කියනවා. ඒ වෙලාවේ බමුණයි බැමිණි අහනවා, ස්වාමීනි මගේ පුතාට දවස් 7යි ජීවත් වෙන්න තියෙන කියලා ඔබතුමා කියනවා. මගේ පුතාට දවස් 7කදී එළඹෙන්න තියෙන ඒ අනතුර වළක්ව ගන්න මට බැරිද? ඒ වෙලාවේ මේ තාපසතුමා කියනවා, ඒක ගැන මම නම් හරියටම දන්නේ නැහැ. ඒ ගැන හරියටම කියන්න මම අපොහසත්. මේ තවුසා උත්තර දෙනවා බමුණට. ඊට පස්සේ මේ බමුණ අහනවා, අනේ ස්වාමීනි ඔබ වහන්සේට කියාගන්න බැරි නම් ඒ ගැන කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒ වෙලාවේ මේ තාපසතුමා උත්තර දෙනවා, මට නම් ඒ කාරණාවට හරියට උත්තරයක් දී ගන්න බැරි වුණත් අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒ ශාස්ත්‍රය ගැන හොඳට දන්නවා. ඔය දෙන්න ගිහිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා මේ කාරණාව ගැන පැහැදිලි කළොත් මේ කාරණාව අහලා දැනගෙන බුදුහාමුදුරුවෝ නම් සාර්ථක පිළියමක් උත්තරයක් ලබා දෙයි. ඒ වෙලාවේ මේ බමුණයි බැමිණි තාපසතුමාට කියනවා, තාපසතුමනි මම ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට යන්න හරි බයයි. මොකද පින්වත්නි, ඒ වෙනකොට සමාජයේ බොහෝ දෙනෙක්ගේ කතාබහක් තිබුණා බුදුරජාණන් වහන්සේ ළඟට යන ඔක්කොම බුදුහාමුදුරන්ගේ වසඟයට ගන්නවා කියලා. බුදුහාමුදුරන්ගේ වසඟයට ගන්න මායාවක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කතා කළා. ගියපු කෙනා බුදුහාමුදුරන්ට අවනත වෙනවා. සමහර බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නවා, ක්ෂත්‍රීය පඬිතුයෝ ඉන්නවා, ගෘහපති පඬිතුයෝ ඉන්නවා, ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා. මේ පඬිතුයෝ වාද හදාගෙන බුදුහාමුදුරු ළඟට යනවා වාද කරන්න. හැබැයි වාද කරන්න ගියාට වාද නොකරම තෙරුවන් සරණ යනවා. ඒ නිසා මේ
කවුරු හරි බුදුහාමුදුරු ළඟට ගියාම බුදුරජාණන් වහන්සේගේ වසඟයට ඔහු පත් වෙනවා කියලා කතා බහක් තිබුණා. ඉතින් විවිධ හේතුන් නිසා මේ බය ඇති වෙලා තිබුණා. බුදුහාමුදුරුවෝ ළඟ එහෙම මායාවක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ අන් කෙනාව වසඟ කරගන්න උත්සාහ කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ කතා කරනකොට බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වචනයට අවනත වෙන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මහා කරුණාව පදනම් කරගෙන, මහා මෛත්‍රිය පදනම් කරගෙන. ඒ නිසා මේ තාපසතුමා බමුණටයි බැමිණිටයි උත්තර දෙනවා. බය වෙන්න කිසිම හේතුවක් නැහැ ශ්‍රමණ බවත් ගෞතමයන් හමු වෙන්න යන්න. මොකද හේතුව? ශ්‍රමණ බවත් ගෞතමයන් කියන්නේ මහා කරුණාවකින් යුක්ත, මහා මෛත්‍රියකින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ නම. උන්වහන්සේ සත්වයන්ට එළව මෙලව දෙකෙහි කරගත යුතු දේ මොනවද කියන එක මනාව පැහැදිලි කරනවා. මේ දරුවට ඔබ ආදරෙයි නම් දවස් 7කින් පස්සේ දරුවට වෙන්න තියෙන අනතුර වළක්වා ගන්න ඕන නම් ප්‍රමාද නොවී බුදුරජාණන් වහන්සේ වෙතට යන්න කියලා මේ තවුසා බමුණටයි බැමිණිටයි මතක් කරනවා. ඒ වෙලාවේ මේ බමුණා බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කළා. ඊට පස්සේ බැමිණිත් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේත් මේ දෙදෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ පුතාලවත් වන්දවනකොට බුදුරජාණන් වහන්සේත් මේ පුතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ නැහැ. අර තාපසතුමා වගේම බුදුරජාණන් වහන්සේත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුරජාණන් වහන්සේ මේ දරුවට බොහොම ළඟදිම අනතුරක් තිබෙන බව මතක් කළා. ඒ වෙලාවේ බමුණයි බැමිණි බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ මගේ මේ දරුවට දවස් 7ක් යනකොට අනතුරක් ඇති වෙනවා. මේ අනතුර මට වළක්ව ගන්න බැරිද? මම මොකක්ද මේ අනතුරෙන් මගේ දරුවව බේරගන්න කරන්නේ? අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පිළියම මේ බමුණටයි බැමිණිටයි කියනවා. තමන්ගේ ගෙදර හොඳට පිරිසිදු කරන්න. හොඳට පිරිසිදු කරලා පිරිත් මණ්ඩපයක් සකස් කරන්න. මණ්ඩපය සකස් කරලා එතන 8-9කට වැඩ ඉන්න. එහෙම නැත්නම් 12-9කට නැත්නම් 16-9කට වැඩ ඉන්න පුළුවන් විදියට ආසන පමුණුවන්න. ආසන පමුණුවලා මාගේ ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කරවලා ඒ භික්ෂූන් වහන්සේලා ලවා ධර්මයේ දේශනා කරවගෙන, ධර්මයේ සජ්ජායනා කරවාගෙන, ඒ කියන්නේ පිරිත් සජ්ජායනාව සිද්ධ කරවාගෙන දින 7ක් පුරාවට ඒ පිරිත් දේශනාව සිදු කරන්න පුළුවනි නම් මේ දරුවාට මේ සිදුවෙන්න යන අනතුරෙන් වැළකෙන්න පුළුවන්කම ලැබෙන බව දැන්නුවා. ඒ වෙලාවේ මේ බමුණා කියනවා ගෞතමයන් වහන්සේ මණ්ඩප තැනීම ආදී සියලු කටයුතු මට කරන්න පුළුවන්. පිරිත් දේශනාවට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ලබා ගැනීම කොහොමද කරන්න ඕන? ගෙදර පිරිසිදු කරන කටයුතු වල යෙදිලා ඒ සෝදානම් කරන්න ඕන සියල්ල සෝදානම් කළාට පස්සේ මට දන්වන්න. මම පිරිතට අවශ්‍ය කරන භික්ෂුන් වහන්සේලා එවන්නම් කියලා බුදුහාමුදුරුවෝ පිළිගත්තා. ඊට පස්සේ මේ බමුණ ගෙදර ගිහිල්ලා මුළු ගෙදරම පිරිසිදු කරලා ඊළඟට පිරිත් මණ්ඩපය සකස් කරවලා ආසන පමුණුවලා ඒ වැඩ කටයුතු අවසන් කරලා විහාරස්ථානයට ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළ බුදුහාමුදුරුවනේ පිරිත් දේශනාවට සියල්ලම සූදානම්. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාව ඒ නිවසට වැඩම කෙරෙව්වා. භික්ෂූන් වහන්සේලා ඒ නිවසට වැඩම කරලා අසුන් අරගෙන මේ බමුණයි බැමිණී ඒ වගේම මේ අනතුරක් ඉදිරියේ තියෙන පුතයි තියාගෙන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි භික්ෂූන් වහන්සේලා වට කරගෙන රෑ දවල් 7ක් නොකඩකොට පිරිත් දේශනා කළා. 7 වෙනි දවසේ සවස බුදුරජාණන් වහන්සේත් ඒ පිරිත් දේශනාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මේ පිරිත් දේශනාවට අවසාන දවසේ 7 වෙනි දවසේ වැඩම කරනකොට සක්වල වාසය කරපු දෙවිවරුත් එතනට රැස් වුණා. අවරුද්ධ කියලා එක්තරා යක්ෂයෙක් වෙසවුණු රජුට 12 අවුරුද්දක් මෙහෙවර කරලා ඒකෙන් මිදිලා මේ ලදරුවව බිලි ගැනීමට වෙසවුණු යක් රජුගෙන් වරයක් ලබාගෙන හිටියා. අවරුද්ධ කියන යක්ෂයා මේ දරුවා බිලිගන්න දිනේ බලලා තමයි බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළේ. අවරුද්ධ කියන යක්ෂයා දරුවව බිලිගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසේ බුදුහාමුදුරුවෝ එතනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනාවට 7 වෙනි දවසේ වැඩම කරනකොට මහේශාක්‍ය දෙවිවරුත් එතනට රැස් වුණා. ඒ වගේම අල්පේශාක්‍ය දෙවිවරුත් එතනට රැස් වුණා. බුදුරජාණන් වහන්සේත් ගෞරවනීය වැඩම කළ මහසඟරුවනත් මුළු රැයම පිරිත් දේශනා කළා. ඒ පිරිත් දේශනාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සිදු කරනකොට මේ දරුවව දැහැගන්න බලාපොරොත්තුවෙන් හිටපු යක්ෂයාට 7 වෙනි දවසේ ඉකුත්ව ගියපු නිසා 8 වෙනිදා එළිවෙච්ච හැටියේ මේ යක්ෂයාට මේ දරුවා බිලි ගැනීමට නොහැකි වෙන නිසා 8 වෙනි දවසේ උදෑසන වෙනකම් බුදුහාමුදුරුවෝ පිරිත් දේශනා කළා භික්ෂුන් වහන්සේලාත් එකතු කරගෙන. ඒ නිසා මේ අවරුද්ධ කියන යක්ෂයාට මේ පුංචි පුතා බිලිගන්න බැරි වුණා. 8 වෙනි දවස එළිවෙච්ච ගමම්ම බමුණා තමන්ගේ බැමිණියයි දරුවයි වඩාගෙන බුදුහාමුදුර ළඟට ගිහිල්ලා පාද වන්දනා කරලා ආශිර්වාදේ බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බමුණට දීර්ඝායුෂ පැතුවා, බැමිණිට දීර්ඝායුෂ පැතුවා, මේ පුංචි පුතාටත් දිගාසිරි ලැබේවායි ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවේ මේ බමුණා බුදුහාමුදුරුවන්ගේ විමසනවා, බුදුහාමුදුරුවනේ මේ දරුවා දැන් තව කොච්චර කාලයක් ජීවත් වෙයිද? දවස් 7ක් යන තැන අවරුද්ධ කියන යක්ෂයාට බිලි වෙන්න හිටපු මේ පුතා තුන්රුවනේ ආශිර්වාදයේ නිසා බේරුණා. දැන් මොහු අවුරුදු 120ක් ආයුෂ භුක්ති විඳින බව බුදුහාමුදුරුවෝ දැන්නුවා. ඒ නිසාම මේ පුතාට ආයු වර්ධන යන නම ලබා දුන්නා. අනතුරු නිදහස් වෙලා වැඩිවියට පත්වෙච්ච මේ ආයු වර්ධන කුමාරයා බොහෝ දෙනා සමග තැන තැන හැසිරෙන්නට වුණා. මේ දවසේ භික්ෂුන් වහන්සේලා ධර්ම සභාවට රැස් වෙච්ච දවසක 7 වෙනිදා ඉපදිලා 7 වෙනි දවසේ මරණයට කැපව හිටපු ආයුවර්ධන කුමාරයා දැන් ඒ හැම අනතුරකින්ම නිදහස් වෙලා අවුරුදු 120කට ආයු ඇතිව
දැන් විවිධ පිරිස් එකට එකතු කරගෙන හොඳ හැටියට තැන තැන හැසිරෙනවා. එයින් ලෝකවාසී සත්වයන්ගේ ආයුෂ වැඩිීමේ ක්‍රමයක් ඇතිවිය යුතුයයි. ඒ කතා කරමින් හිටියා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාව එතනට වැඩම කරලා දේශනා කරනවා, මහණෙනි, සත්වයන්ට වර්ධනය කරගත හැකි වෙන්නේ ආයුෂ පමණක් නෙවෙයි. දැන් මේ ආයු වර්ධන කුමාරයාගේ ආයුෂයේ වර්ධනය වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි, මිනිසුන්ට ආයුෂ විතරක් නෙවෙයි, ගුණවතුන් වඳින පුදන හැම කෙනෙකුටම කරුණු 4කින් දියුණුවට පත් වෙන්න පුළුවන්. උවදුරු වලින් මිදෙන්න පුළුවන්. ආයුෂ තියෙන තාක්කල් සුවසේ ජීවත් වෙන්න පුළුවන්. සත්තා තිට්ඨන්ති සාතතං, සුවසේ ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ, අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛම් බලං. සිල්වතුන් වඳින, නිතර ගුණයෙන් වැඩිහිටියන් පුදන පුද්ගලයාගේ ආයුෂ, වර්ණ, සැප, බල යන මේ ගුණයන් වැඩෙනවා. අභිවාදන සීලිස්ස කියලා කියන්නේ සිල්වතුන්ට වන්දනා කරන, නිච්ඡං වද්ධා පචායිනෝ නිතර ගුණයෙන් වැඩි සිටියවුන් පුදන්නන්. පින්වත්නි, මේ දියුණුව ගැන කතා කරනකොට ඒකට තමයි වෘද්ධ කියන්නේ. මේ අත අහලා තියෙනෝනේ වයෝ වෘද්ධ. ඒ කියන්නේ වයසින් වැඩි කියන එකයි. එහෙම වෘද්ධ ගණනාවක් තියෙනවා. ජාති වෘද්ධ, ගෝත්‍ර වෘද්ධ, වයෝ වෘද්ධ, ගුණ වෘද්ධ. මෙන්න මේ විදිහට ලෝකේ වැඩිහිටියෝ 4 දෙනෙක් ඉන්නවා. දැන් වයෝ වෘද්ධ කියන්නේ වයසින් වැඩිහිටි. දැන් වැඩිහිටි කියන වචනය පිළිබඳව කල්පනා කරනකොට ඒකේ වටින අර්ථයක් තියෙනවා. දැන් සමහරු කියනවා වැඩිහිටි කියන්නේ හිටියා වැඩි කියන එක. එහෙම නෙවෙයි. වැඩිහිටි කියන වචනේ ගැඹුරක් තියෙනවා. වැඩිහිටි කියන වචනය අහනකොටම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ තමන්ට වඩා වයසින් වැඩි වෙච්ච, වයසට ගියපු මිනිස්සු කියලා. නෑ, ඒ එක වැඩිහිටිකම. බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ වැඩිහිටියෝ 4 දෙනෙක් ඉන්නවා. ඒක ලෝකයේ හටගත් තැන් පටන් නැති වෙලා යන තාක්කල් ඒ වැඩිහිටියෝ 4 දෙනා පිළිබඳව ලෝකේ කතා කරනවා. පළවෙනි එක තමයි ජාති වෘද්ධ. ජාති වෘද්ධ වැඩිහිටිභාවය. ඒ කියන්නේ හොඳ භවයක ඉපදීම. දිගින් දිගටම මනුස්ස ආදී උසස් භවවල ඉපදිලා ඉන්නවා නම් අන්න ඒක න ජාති වෘද්ධ. ඒ වගේම ගෝත්‍ර වෘද්ධ. බොහෝ කාලයක ඉඳලා අතරමඟ කැඩෙන්නේ නැතුව, නොසිඳින්නේ නැතුව එන පරපුරක ඉපදිච්ච කෙනාට කියන ගෝත්‍ර වෘද්ධ. ඊළඟට වයෝ වෘද්ධ කියලා පිරිසක් ඉන්නවා. වයසින් 80 90, ඒ කියන්නේ අවුරුදු 80 90, අන්නේ විදියට වයෝ වෘද්ධ. අන්නේ අය තමයි මේ සමාජයේ ගොඩාක් දෙනෙකුයි වැඩිහිටි කියන නමින් හඳුන්වන්නේ. ඊළඟට සීලාදී ගුණයන්ගෙන් වැඩිහිටි වියටපත් වෙච්ච අයට කියනවා ගුණ වෘද්ධ කියලා. එතකොට ජාති වෘද්ධ, ගෝත්‍ර වෘද්ධ, වයෝ වෘද්ධ, ගුණ වෘද්ධ කියලා මේ වැඩිහිටියෝ 4 දෙනෙක් ගැන උගන්වනවා. දැන් වයෝ වෘද්ධ නැත්තම් අවුරුදු 80 90 වැඩිහිටි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙකුට ගුණ වෘද්ධ වෙන්න පුළුවන්. ගුණයෙන් වැඩෙන්න පුළුවන්. එතකොට දැන් මේ ගුණය පෝෂණය කරනකොට ඒ ගුණය නිසාම මේ ලෝකේ මිනිසුන් දියුණුවටපත් වෙනවා.
සීලාදී ගුණයන්ගෙන් ඉහළට ගියපු අයට ලෝකේ බාල මහලු උගත් නූගත් හැම කෙනෙක් විසින්ම ඒ ගුණය සලකලා ගෞරව කරනවා. ගුණය පිළිබඳව කල්පනා කරනකොට ගුණය මත ගුණය නිසා ජාති උසස්ද පහද්ද කියන එක පල්ලෙහාට ගිහිල්ලා ඒ ගුණවන්තකම ඉස්මතු වෙනවා. දැන් බලන්න පින්වතුනි, උපාලි ස්ථවිරයන් වහන්සේ උන්වහන්සේගේ කුලය ගැන කල්පනා කරනකොට කරණවැමි කුලය. හැබැයි ගුණය හේතුවෙන් මහේශාක්‍යනුත් යට කරගෙන හිටියා. මහේශාක්‍යයන්ගෙනුත් වැඳුම් පිඳුම් ලැබුවා. උපාලි ස්ථවිරයන් වහන්සේ කරණවැමියෙකුණත් ගුණවන්තකම නිසා. එවැගේම ගටිකාර වගේ චරිත පිළිබඳව කල්පනා කරනකොට කුඹල්කරුවෙක් වුණත් තමන්ගේ ගුණය මහා ඉහළ නිසා දෙව් මිනිසුන්ගෙන් වැඳුම් පිඳුම් ලැබුවා. ඒ නිසා මතක තියාගෙන තමන්ගේ කුලය මොකක් වුණත් ගුණවන්තකම ඉස්මතු කරගන්න පුළුවන් නම්, ගුණය ප්‍රගුණ කරන්න පුළුවන් නම්, ආන්නේ ගුණයෙන් වැඩුණු උදවියට මේ ලෝකේ කවුරුත් ගෞරව කරනවා. ඒ ගෞරවයට ඔවුන් පාත්‍ර වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ගුණයෙන් වැඩෙන්න. එවිට ලෝකයා ඒ ගුණයට නමස්කාර කරනවා. අපට අපේ ජීවිත ගමන පිළිබඳව කල්පනා කරනකොට සාර්ථකත්වයට පත්වෙන්න හොඳම මඟ තමයි ධර්මානුකූල පදනම ඇසුරු කරමින් චිත්ත පාරිශුද්ධත්වය ගොඩනගමින් සත්පුරුෂයන්සේ වාසය කිරීම. ගුණවන්තකම තරං වැදගත් වැඩිහිටිකමක් නෑ. මේ ලෝකෙ ජීවත් වෙන මිනිසු ලස්සන කරන වටිනා ආභරණයක් තමයි ගුණය. නරස්යාභරණං රූපං රූපස්යාභරණං ගුණං ගුණස්යාභරණං ඥානං ඥානස්යාභරණක්ෂමං. නරස්යාභරණං රූපං. නරස්යා කියලා කියන්නේ, නර කියලා කියන්නේ මනුස්සයට. නරස්යාභරණං රූපං. මනුෂ්‍යව බබලන ආභරණයක් තමයි රූපය. රූපය තියෙනවා නම් ඒක මනුෂ්‍යයට ලොකු ආභරණයක්. හැබැයි ලස්සන රූපයක් තිබ්බට මදි. රූපස්යාභරණං ගුණං. ඒ රූපේ බබලන්න නම් ගුණවත්කම තියෙන්න ඕන. රූපය බබලන්න ගුණය ඕන. ගුණස්යාභරණං ඥානං. ගුණය බබලන්න නම් ඥානෙ තියෙන්න ඕන. ගුණවත් උනත් මදි. දැන් අපේ සමාජයේ සමහරු කියන දෙයක් තමයි, ඔය කියන ගුණවත්කම වැඩි වෙන තරමටම අපට තමයි කරදර. හිත හොඳ වැඩි මිනිහට හැමදාම ප්‍රශ්න. ගොඩක් වෙලාවල් වලදී මේ ගුණවන්තකම තියෙන කෙනෙකුට වැඩිපුර ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කාරණාවක් තමයි ගුණය බබලන ඥානෙ නැමැති ආභරණය නොමැතිකම. රූපය මනුෂ්‍යව බබලවනවා. රූපය ගුණය නිසා බබලනවා. ගුණවන්තකම ඥානය නිසා බබලනවා. ඥානස්යාභරණක්ෂම. ඥානවන්තකම ඉවසීමෙන් බබලනවා. එනිසා මිනිස්සෙක් ලස්සන වෙන්න මෙන්න මේ ආභරණ ඔක්කොම ඕන. රූපය, ගුණය, ඥානය, ඒ වගේම ඉවසීම. මෙන්න මේ ගුණයන් පෝෂණය කරන පුද්ගලයෙකුට කවදාකවත් ජීවිත ගමනේ වරදින්නේ නැහැ. සෙය්‍යෝ හෝති නපාපියෝ. පිරිහීමකටපත් වෙන්නේ නැහැ. ඒ කෙනා දියුණුවටමපත් වෙනවා.
මේ දියුණුව පිළිබඳව කල්පනා කරනකොටත් ලෝකේ බොහෝ දෙනෙක් දියුණුව හැටියට හඳුන්වන්නේ සමහරක් විට ධනයෙන් දියුණු වීම. කෝටි ගණන් සල්ලි තියෙනවා නම්, අක්කර ගණන් ඉඩම් තියෙනවා නම්, මහා ලොකු මන්දිර තියෙනවා නම්, ආන්න ඒ වගේ ධනය අතිශයින් වැඩි ධනවත්කම තියෙන උදවිය තමයි දියුණුව ඇති කරගත්ත උදවිය හැටියට මේ සමාජ මිනිස්සු දකින්නේ. හැබැයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල් මේවා තිබ්බට ඒවා සැබෑ දියුණුවක් නොවේ. ඒවා දියුණුවක් තමයි. හැබැයි ඒ දියුණුව Tamanට පවතින්නේ ජීවත් වෙනකම් පමණයි. මේත් අහලා තියෙනවා සතර මහා නිධාන ගැන. මොනවද? තහවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන, අනුගාමික නිධාන. තහවර නිධාන කියලා කියන්නේ එහෙට මෙහෙට ගෙන යන්න බැරි ස්ථිරව පවතින නිධාන, ඉඩකඩම්, ගෙවල් දොරවල්. ජංගම නිධාන කියලා කියන්නේ එහෙට මෙහෙට ගෙන යන්න පුළුවන් දේවල්, වාහන ආදිය. අංග සම නිධාන කියලා කියන්නේ වෘත්තීය ඥානය, ශිල්පීය ඥානය, දැනුම, උගත්කම. අනුගාමික නිධාන කියලා කියන්නේ Taman එක්ක යන්න එන නිධානය. දැන් ඔය තහවර නිධාන ගැන කතා කරනකොට ඒ එකක්වත් මරණින් පස්සේ ගෙන යන්න බෑ. ඔය කොච්චර අක්කර ගණන් ඉඩම් තිබුණත් මලාට පස්සේ ගෙනිච්ච දෙයක් නෑනේ ඔය කවුරුත්. ජංගම නිධාන කොච්චර හොඳ වාහන තිබුණත් මරණින් පස්සේ ගෙන යන්න බෑනේ. තමන්ගේ වාහනින්වත් යන්න බෑනේ. අංග සම නිධාන තමන්ට ලැබිච්ච පදවි, තනතුරු, තානාන්තර, උපාධි මේවත් මරණින් පස්සේ අරන් යන්න බෑනේ. මරණින් පස්සේ ගෙන යන්න පුළුවන් අනුගාමික නිධාන තමයි පින, කුසලය කියලා කියන්නේ. එතකොට මේ මෙලොව පරලොව දෙභවයේම සුවපත් භාවයට පත් කරන්න හේතු වන ඒ අනුගාමික නිධානයන් අත්පත් කරගන්න මිනිස්සු දියුණු වෙනවා නම් ඒවා තමයි සැබෑ දියුණුව. ඒ නිසා අපි ඔක්කොම ගුණයෙන් වැඩෙන්න, නුවණින් වැඩෙන්න, අන්න ඒ ආකාරයට වැඩිහිටියෝ බවට පත් වෙන උනන්දු වෙන්න ඕන. හොඳට මතක තියාගන්න, වැඩිහිටි කියනකොට වයසින් වැඩිහිටි පමණක් නොවේ. අපි ගෞරව කරන්න ඕන වැඩිහිටියෝ ඔක්කොටම. ඒ කියන්නේ වයසින් වැඩිහිටි අයටත් ගෞරව කරන්න ඕන. තමන්ට වඩා වයසින් බාල වුණත් ගුණයෙන් තමන්ට වඩා වැඩිහිටි අයට ගෞරව කරන්න ඕන. ප්‍රතිපත්තියෙන් තමන්ට වඩා වැඩිහිටි අයට ගෞරව කරන්න ඕන. සීලෙන් තමන්ට වඩා වැඩිහිටි කෙනාට ගෞරව කරන්න ඕන. ඒ නිසානේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනේ වයස අනුව නෙවෙයි වැඳුම් පිදුම් සිද්ධ කරන්නේ. පැවිදි දිවියට පත්වන තරම අනුව. අවුරුදු 12ක පොඩි දරුවෙක් මහණ වුණොත් ඒ පොඩි හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ අවුරුදු 60ක කෙනෙක් මහණ වුණොත් ඒ 60ක් වයස ඇති උපසම්පදා නොවුණු පැවිද්දා තමන්ට පෙර පැවිදි වෙච්ච 12 වයස ඇති ඒ හාමුදුරුවන්ට පැවිද්දට වන්දනා කළ යුතුයි. ඒ නිසා මේ වැඩිහිටි කියනකොට වයසින් වැඩිහිටිම කියලා කතා කරන්න බෑ. ගුණයෙන්, ඥානයෙන්, හැදියාවෙන්, සීලයෙන් මේවයින් දියුණු වෙන්න ඕන. සැබෑ ධනවත්කම් ඒවා. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ සප්තාර්ය ධනයෙන් දියුණු වෙන්න, පොහොසත් වෙන්න, වැඩිහිටියෝ වෙන්න.
සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියන් ධනං සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංගරුවන පිළිබඳව ශ්‍රද්ධාව. සීල ධනං සිල්වත්කම, තමන්ගේ කය වචනේ සංවරෙහි පිහිටුවාගෙන කටයුතු කිරීම. හිරි ඔත්තප්ප පවට ලැජ්ජවීම සහ බයවීම, ඒවත් ධනවත්කම්. ඔබ පවට කොච්චර ලැජ්ජද ඔබ පොහොසතෙක්. ඔබ පවට කොච්චර බයද ඔබ පොහොසතෙක්. සුත බහුශ්‍රුත බව, ප්‍රඥාවන්තකම, ඡාග පරිත්‍යාගය, ඒ වගේම ප්‍රඥාව. මෙන්න මේ සප්ත ආර්ය ධනයන්ගෙන් පොහොසත් වෙන්න, දියුණු වෙන්න මහන්සි ගන්න ඕන. අන්න ඒ කෙනා දියුණුවටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකේ පිදිය යුතු වෙන්නේ, වැඳිය යුතු වෙන්නේ, එළඹිය යුතු වෙන්නේ ගුණයෙන් වැඩිහිටි බවට පත්වෙච්ච අය ළඟටයි. සප්තාර්ය ධනය පොහොසත් කරගත්ත උදවිය ළඟටයි. අන්නේ ගුණයෙන් වැඩිහිටි උදවියට වන්දනා කරනවා නම්, සත්කාර ගරුකාර සිද්ධ කරනවා නම්, අන්නේ කෙනාගේ චත්තාරෝ ධම්මා වඩ්ඩහන්ති, සතර ගුණයන් වැඩෙනවා. මොනවද? ආයු වන්නෝ සුඛම් බලං. ආයුෂය, වර්ණය, සැපය, බලය. ආයුෂ කියලා කියන්නේ ජීවත් වෙන්න තියෙන කාලය. වර්ණය කියලා කියන්නේ ශරීරයේ ස්වභාවය ප්‍රසන්න වෙනවා, වර්ණවත් වෙනවා. සැප කියලා කියන්නේ කාය සැප, මානසික සැප දෙකම. සිත කය කියන දෙකම සුවපත් වෙනවා. බල කියලා කියන්නේ එතනදී කාරණා දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. දැන් සැපය පිළිබඳව කල්පනා කරනකොට කායික සැපය, මානසික සැපය. ඊළඟට බල කියලා කියනකොට කායික බලය සහ මානසික බලය. කායික බලය කියන්නේ ශරීරයට තියෙන බලවන්තකම. මානසික බලය කියලා කියන්නේ ඥාන බලය. එතකොට ප්‍රඥා කියන එකත් ඒ තුලම අන්තර්ගතව පවතිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාය බලය ගත්තොතින් කාය බලයත් මහා ඉහළයි. සද්ධාන්ත ඇත්තු 7 දෙනෙකුගේ බලය තියෙන බුදුහාමුදුර ළඟ. බුදුරජාණන් වහන්සේගේ මානසික බලය, ප්‍රඥා බලය, සර්වඥතා ඥානය ඒක මහා ඉහළයි. ඒ නිසා මෙන්න මේ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන කාරණා දියුණු කරගන්න නම් අපි මොකක්ද කළ යුත්තේ? ගුණයෙන් වැඩිහිටි, ඒ වගේම සීලයෙන් වැඩිහිටි උදවියට වන්දනා කරන්න ඕන, ගෞරව කරන්න ඕන. මෙන්න මේ ධර්ම දේශනාව අවසන් කරනකොට ආයු වඩන කුමාරයා ඇතුළු 500ක් උපාසකයනුත් සමග, ආයු වඩන කුමාරයා ඇතුළු ඒ 500ක් උපාසකයන් සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, බොහෝ දෙනෙකුට හිතසුව පිණිස පැවතුණා කියලා සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි, මේ උතුම් ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටමත් නිදුක් බව, නිරෝග බව, කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඔබට පතන්නට තිබෙන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛම් බලං. සියලු දිනාටම මේ උතුම් ධර්ම දේශනාවේ අනුහසින් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සලසා ගැනීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් දම් දෙසුම ශ්‍රවණය කරලා අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් ඊ අනුලා ශාන්ති මෑණියන්ගේ 60 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් හේමසිරි ආදරණීය ස්වාමි පුරුෂයාණන්, එවැගේම දරුවන් 5 දෙනා, දියණියන් 4 දෙනා සහ පුතුණුවන් මේ උතුම් පින්කම අද සම්පූර්ණත්වයට පත් කළා. එවැගේම දාරක අපේක්ෂක හර්ෂණී මහත්මියට, අනුලා ශාන්තිගේ දෙවෙනි දියණිය, දරුවාට සෙත්පතා, එවැගේම කරලයින් උපාසිකා මාතාවට, ඊ අනුලා ශාන්ති මෑණියන්ගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. පරලෝසපත් සියදෝරිස් උපාසක මහත්මාට, ඊ අනුලා ශාන්තිගේ පියා මාලනී උපාසිකා මාතාවට, සයිමන් උපාසක මහත්මාට, හේමසිරි මහත්මාගේ මෑණියන්ට පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත්, පවුලට සම්බන්ධ සියලුම ඥාති හිතයිෂීන්ට සෙත් පතන්නටත්, නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ නොකළ නමින් මියගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාති හිතයිෂීන් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියොත් මෙපින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනයෙන් රකීවා. 60 වන උපන්දිනය සමරන ඊ අනුලා ශාන්ති මෑණියන්ට පින්කමට සහසම්බන්ධ වෙච්ච උදව් උපකාර කළ හේමසිරි ස්වාමි පුරුෂයාණන්, එවැගේම දරුවන් 5 දෙනාට, ඒ ඇතුළු කොට ඇති සෙත්පතන්න බලාපොරොත්තු වෙච්ච සියලු දෙනාටම දෙවියන්ගේ ධාර්මික රැකවරණින් කායික මානසික සුවය වේවා. දෙවියෝ තුතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගන්න හේතු වාසනා වේවා කියලා නිවන් පතන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඊ අනුලා ශාන්ති මෑණියන්ගේ 60 වන ජන්මදිනය සිහි කරමින් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊ අනුලා ශාන්ති මෑණියන්ගේ දයාබර ස්වාමි පුරුෂයා වන හේමසිරි මහත්මයා සහ දියණියන් සිව් දෙනා සහ පුතණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් ඊ අනුලා ශාන්ති මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8
57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා